දෙවියන් වහන්සේට ස්තුති කරනවා. තවත් අනර්ඝ ඉරිදා දවසක් ඉතාමත් අලංකාර දැසනක් අපිට ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් අපේ මැවුම්කාරයන් අපේ සර්වබලධාරී දෙවියන් වහන්සේ අපේ පියාණන් වහන්සේ වෙනුවෙන් අපි කාලයක් ගන්න යන්නේ උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගෙන් අපිට අද දවසේ ඇවිල්ලා තියෙන පණිවිඩය අපි අසන්න යන්නේ. ඉතින් ඔබගේ සිත මේ වෙලාවේ සූදානම් කියලා මම විශ්වාස කරනවා. නමස්කාරයේ හදවතකින්, ස්තුතිදීමේ ප්‍රශංසාවේ හදවතකින් ඔබ මේ වෙනුවෙන් සූදානම් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි යාශ්‍යාමේ පටන් ගමු. සර්වබලධාරී දෙවියන්ගේ සුදාමාස ක්‍රියා කරන්නට අපට තේරුම් ගැනීමේ ආත්මයක් දෙන්න, ඔබගේ වචනය තේරුම් ගන්න පිණිස. ඒ වගේම ස්වාමිනී මාවද වාසේ ආලේප කරන්නට, වාසේගේ වචනය දේශනා කරන පිණිස. මගේ අදහස් අඩුවේ, වහන්සේගේ අදහස් වැඩිවි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපි අද කතා කරන්න යන මාතෘකාව ආත්මයෙන් ඇවිදීම. ස්වාමීන් වහන්සේ මට දීපු මාතෘකාව, ස්වාමීන් වහන්සේ මට දීපු කාරණාව තමයි ඔබ සමග බෙදා ගන්න පිණිස ආත්මයෙන් ඇවිදීම, walking in the spirit. විශේෂ වැදගත් ඉතාමත්ම උනන්දුවෙන් ඔබ ඇසිය යුතු, ඔබ දැනගත යුතු කාරණාවක්. විශේෂයෙන් කිතුනුවන්ට, ඇදහිලිවන්තයන්ට, ශුද්ධවන්තයන්ට මේ ඇදහිල්ලේ ගමන දෙවියන් වහන්සේ සමග ශක්තිමත්ව යෑමට, බලවත්ව යෑමට මේ කාරණාව ඉතාම ප්‍රයෝජනවත් කියලා මම විශ්වාස කරනවා. අපි යමු දේව වචනයට. 1 කොරින්ති දෙවනි පරිච්ඡේදයේ 14, 15, 16. නුඹත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ කාරණා පිළි නොගනි. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය. නුඹත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නුඹත් ඔහු කිසිවක විසින් විමසනු නොලබයි. මක් නිසාද ස්වාමීන් වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුඹත් අපට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇත්තේ. එතකොට මෙතන අවසාන පදය මම හිතනවා වැදගත්. ඒක විශේෂයි. ඒක සටහන් කරගන්න. ඔබ ආත්මයෙන් ඇවිදීම අද ඔබේ මාතෘකාව walking in the spirit, ආත්මයෙන් ගමන් කිරීම. මෙහිදී ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව සිටීම, ක්‍රිස්තුස් වහන්සේ සිතන්ට පටන් ගැනීම තමා වැදගත් වෙන්නේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව සිටීම, ක්‍රිස්තුස් වහන්සේ වගේ සිතනවා කියන්නේ මොකක්ද කියන එක අප ගැඹුරෙන් අපි බලන්න යනවා. ඔබට මම තේරුම් ගැනීමට පහසු කරන්න යනවා. සුදාමාසේ ඔබට උදව් කරයි තේරුම් ගැනීමේ ආත්මයක් ඔබට දෙන ලෙස මම සුදාම වහන්සේ ඉල්ලනවා. මේ අලංකාර ඉරුදින, අනර්ඝ ඉරුදින දෙවියන් වහන්සේ මොකද්ද ඔබට මේ කියන්නේ ආත්මයෙන් ඇවිදීම සම්බන්ධයෙන්? ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතිව සිටීම. ක්‍රිස්තුස් වහන්සේගේ සිත අපිට තියෙනවා, ඔබට තියෙනවා කියලා තියෙනවා. එතකොට මෙතන ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගැනි. මොකක්ද මෙතන කියන්නේ? මේක කියන්නේ සාමාන්‍ය මනුෂ්‍යයා. ඒ කියන්නේ ආත්මයන් වහන්සේ නැති මනුෂ්‍යයා, ශුද්ධාම වහන්සේ නැති මනුෂ්‍යයා, ශුද්ධාම වහන්සේත් එක්ක ගමන් නොකරන මනුෂ්‍යයා, ශුද්ධාම වහන්සේ තේරුම් නොගන්න මනුෂ්‍යයා, ශුද්ධාම වහන්සේ ලබාගෙන නැති කෙනා. එයාට ආත්මික කාරණා තේරුම් ගන්න අමාරුයි. එයා මොකද ශුද්ධාත්මයන් වහන්සේ නැතුව, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය නැතිව මේ දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගන්න බෑ.
එහෙම තේරුම් ගන්න නම් ඔහු ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා සිටින්න ඕනේ. ආත්මයන් වහන්සේ මොහොතකට එක දවසකට එක පැයකට පමණක් නෙවෙයි. මෙතන මම විශ්වාස කරන ගැඹුරු මාර්ථය මෙතන ඔබ ලබා ගන්න ඕනේ, දැනගන්න ඕනේ ගැඹුරුම සත්‍යතාවය තමයි මොහොතකට ඉරිදා දවසට, සෙනසුරාදා දවසට මේ වචනේ අහන වෙලාවට, নমස්කාර කරන වෙලාවට පමණක් නෙවෙයි. ඔබ නිරන්තරයෙන් සියලු අවස්ථාවන්හිදී ශුද්ධ ආත්මයන් වහන්සේ, කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වී සිටිය යුතුයි. එනම් හොඳ උදාහරණය ක්‍රිස්තුස් වහන්සේ සිටියසේ. ක්‍රිස්තුස් වහන්සේ නිරන්තරයෙන් මේ යාශ්‍යාවෙන් යුක්තව ශුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා හිටියා. අන්න එහෙම තමා ආත්මයෙන් උන්වහන්සේ ඇවිදිති. ඒ වගේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබත් ක්‍රිස්තුස් වහන්සේ වගේ ආත්මයෙන් ඇවිදින එක. උන්වහන්සේගේ ආත්මය ඇතිව ගමන් කරන එක. මේ ක්‍රිස්තියානි ගමනේ අන්න එතකොට තමයි ඔබට බලවත් දේ අත්දකින්න පුළුවන්, බලවත් දේ කරන්න පුළුවන්. මම හිතනවා ඔබට ඒක හරියට ඇහුණා කියලා. බලවත් දේ අත්දකින්න පුළුවන් සහ බලවත් දේ කරන්න පුළුවන්. මේ දෙකටම මේ ආත්මයෙන් ඇවිදීම වැදගත්. බලවත් දේ අත්දකින්නේ කොහොමද? ඔබට දෙවියන් වහන්සේගේ මනුෂ්‍යය තුළින් දෙවියන් වහන්සේ ඔබට බලවත් දේ කරනකොට දෙවියන් වහන්සේ ඒ ගුරුවරු තුළින් ඔබට දෙවියන් වහන්සේ වල තියෙන නායකයා තුළින් ඒ වගේම අනාගත වක්තෘ කෙනෙක් වෙන්න පුළුවන්, ඉවැන්ජලිස්ට්වරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට දෙවියන් වහන්සේ බලවත් දේ අත්දකින්න පිණිස මනුෂ්‍යයා පාවිච්චි කරන, නායකයන් පාවිච්චි කරනවා, ඔබගේ එඩේරව පාවිච්චි කරන, අන්න ඒ තුළ ඔබ බලවත් දේ අත්දකින්න පිණිස, ඒ වගේම ඔබත් ඔබ බලවත් දේ කරන පිණිස, ඔබ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වෙන පිණිස, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගේන පිණිස, උන්ට ක්‍රිස්තුස් වහන්සේ අඳුන්ලා දෙන පිණිස, ක්‍රිස්තුස් වහන්සේව දේශනා කරන පිණිස ඔබ ආත්මයේ ඇවිදීම ඊටමත් වැදගත්. ආත්මේ ගමන් කිරීම ප්‍රයෝජනවත් වෙනවා මේ ක්‍රිස්තියානි ගමනේ ජයග්‍රහණයට, ක්‍රිස්තියානි ගමනේ සම්පූර්ණ සමාදානයට, සම්පූර්ණත්වයට. ඒ සම්පූර්ණ බලය අත්දකින්න සුපර්නැචරල් ක්‍රිස්ටියන් ලයිෆ් එකට මේ ආත්මයෙන් ඇවිදීම, ආත්මයෙන් ගමන් කිරීම තමා දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් මම ශුද්ධ වහන්සේගේ පූර්ණ වෙලා සිටිය යුතුයි. ඒ වගේම මේ ආත්මික කාරණා තේරුම් ගැනීම, දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගැනීම ඊටමත් වැදගත්. මේවා තේරුම් ගන්න බෑ, අමාරු වෙනවා, අපහසු වෙනවා, නැත්තම් වැරදෙනවා. තේරුම් ගැනීම ඔබ ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා සිටියේ නැත්තම්. මොකද මම උදාහරණයක් කිව්වොත් ඔබට ඔබ එහෙම සුදාමාසේ පූර්ණලා හිටියේ නැත්තම් ඔබ ඒ කාරණා ඔබ දෙවියන් වහන්සේගේ මෙතින් එන පණිවිඩ ඔබට ඍජු වෙන පණිවිඩ වෙන්න පුළුවන්. ඔබට වචනය තුලින් දෙවියන් වහන්සේ කතා කරන දේ ඔබට දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් තුලින් ඔබට කතා කරන දේ ඔබ වැරදියට තේරුම් ගන්නවා. මොකද හේතුව ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙලා නැහැ. ඔබ සුදාමාසේත් එක්ක ඇවිදින්නේ නැහැ. ඔබ සුදාමාසේ කරන කොටගෙන ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැති නිසා. ඉතින් මේක ඉතාම වැදගත්. ඒ වගේම මේක ඉතාම භයානකයි. මොකද ඔබ හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔබට මේ ආශිර්වාදය අත්පත් කරගන්න බෑ. ඒ වගේම ඔබ හරියට ආත්මයන් වහන්සේත් එක්ක ඇවිද්දේ නැත්නම්, ගමන් කරේ නැත්නම් ඔබ තුළින් අනිත් අයට ආශිර්වාදයක් නිදහස් වෙන්නේ නැහැ. ඉතින් බාර මෙතන කියලා තියෙනවා නොමුත් ජම්මික මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කාරණා පිළි නොගනී. ඒවා ඔහුට මෝඩකම, ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්න ඔහුට බැරි. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නමුත් ඔහුව කිසිවෙකු වෙමින් විමසනු නොලබයි. මම මෙතන නිවැරදි කරා සිංහල බයිබලයේ තියෙනවා නමුත් ඔහුම කියලා. ඉතින් මම ඒක ඔහුව කියලා දැම්මා. මෙතන කියන්නේ ආත්මික තැනැත්තා 15 පදයේ තියෙන්නේ ඔහු සියල්ල විමසන. ඔහුට ස්වභාවික දේ සහ ආත්මික දේ ඔහුට විමසන්නේ. කියන්නේ ඔහුට ඒක තේරුම් ගන්න ඔහුට පුළුවන්. මොකද ඔහු ආත්මයන් වහන්සේත් එක්ක ගමන් කරන්නේ.
ආත්මයන් වහන්සේ ගමන් කරන කෙනා සුදාමාසේ පූර්ණ වෙලා ඉන්න කෙනා නිදාන්තර යාශ්‍යාවේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන ඉන්න කෙනා මේ ආත්මයෙන් සියල්ල විමසනවා සියලු කාරණා භූමික සහ ස්වර්ගික කාරණා සම්බන්ධයෙන්. නමුත් ඔහුව විමසන්න ඔහුගේ ආත්මික කාරණා ඔහු ක්‍රියා කරන ආකාරය මේ ආත්මේ ගමන් කරන කෙනාව එයාව විමසන්න බෑ ආත්මයන් වහන්සේත් එක්ක ගමන් නොකරන කෙනාට. අන්න ඒක තමා මෙතන ආත්මික මනුෂ්‍ය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට විමර්ශනය කිරීමට එහෙම නැත්නම් විභාග එහෙම නැත්නම් පරීක්ෂා කිරීමට ආත්මික නොවන මනුෂ්‍යයට කරන්න බෑ. මෙතන තියෙන්නේ මේ ජජත් කියන වචන ජජ් කරනවා කියන වචනය ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා ජජ් කරන්න බෑ කියන නමුත් මේක ග්‍රීක වචනය ඇනාක්‍රිනෝ කියන වචනේ මේක විනිශ්චය නෙවෙයි මේක ඇනාක්‍රිනෝ කියන ග්‍රීක වචනය තේරුම examine or investigate එතකොට අපිට පැහැදිලි මේකේ මේ විමර්ශනය එහෙම නැත්නම් විභාග කිරීම පරීක්ෂා කිරීම අන්න ඒ වගේ අර්ථයක් තමයි මෙතන ඉන්නේ ජජ් කිරීම නෙවෙයි විනිශ්චය කිරීම නෙවෙයි. මේ ආත්මික මනුස්සයා කරන්නේ ඔහු ජජ් කරන්නේ ඔහු විනිශ්චය කිරීම නෙවෙයි ඔහු විමර්ශනය කරනවා ඔහු විභාග කරනවා පරීක්ෂා කරනවා භූමික කාරණා ඒ වගේම ආත්මික කාරණා ඔහු තේරුම් ගන්න මොකද ඔහු ආත්මයන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන නිසා සුද්ධාත්මය ඇතිව ඔහු සුද්ධාත්මය වහන්සේ පූර්ණ වෙලා ගමන් කරනවා. නමුත් මෙහෙම නැති කෙනාට ගැටලු සහගතයි. ඔහු ප්‍රශ්නාර්ථ ඔහුට ගොඩක් එන්න යනවා. ඔහු තේරුම් නොගන්නවා දේවල් ගොඩක් කාරණා භූමික ඒ වගේම ස්වර්ගික කාරණා සියල්ල ඔහුට අමාරු නම් තේරුම් ගන්න. බොහෝ වෙලාවට භූමික කාරණා යම් තරම් දුරක තේරුම් ලෝකේ කාරණා ඔහු තේරුම් ගන්නවා. මොකද ලෝකේ කාරණා මනුෂ්‍ය බුද්ධියෙන් දැනගන්න පුළුවන්. ලෝකේ කාරණා මනුෂ්‍ය බුද්ධියෙන් about the material world you can get to know about it by using the human wisdom. මේ wisdom මේ භූමික මට්ටමේ බුද්ධියෙන් මනුෂ්‍ය මනසෙන් බුද්ධිය දැනගන්න පුළුවන් ලෝකේ කාරණා යම් තාක් දුරකට. නමුත් ආත්මික කාරණා දැන ගැනීමට දෙවියන් වහන්සේගේ ආත්මය අත්‍යවශ්‍ය වෙනවා. ඒක නැතුව දෙවියන් වහන්සේගේ ආත්මය නැතිව ශුද්ධ ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙන්නේ නැතුව ආත්මික කාරණා දැනගන්න බෑ. ආත්මික කාරණා තේරුම් ගන්න බෑ. කියන්නේ සමහර කාරණාවල ජීවිතයේදී මේ ඇයි මේ වගේ මේ දේ වෙන්නේ මේක කරන්නේ මම කොහොමද හරියටම ඇයි දෙවියන් වහන්සේ මේ වගේ මඟ පෙන්වීමක් මට දෙන්නේ. ඒක සමහරට ඒක ඔබට ඍජුව දෙවියන් වහන්සේ වචනය තුලින් එහෙම නැත්නම් එලිදරව් වීමක් තුලින් දෙන්න පුළුවන්. ඔබට අනාගත වාක්‍යයක් තුලින් දෙන්න පුළුවන්. සමහර දෙවියන් වහන්සේ හරි වෙනස්. මොකද ලෝකේ ක්‍රමය වෙනස්. ඔබ තේරුම් ගන්න ලෝකේ ක්‍රමය වෙනස්. දෙවියන් වහන්සේගේ ක්‍රමය උසස්. ලෝකේ ක්‍රමය වෙනස්. ලෝකේ යන්නේ එක්තරා සිස්ටම් එකක. ලෝකේ සිස්ටම් එක වෙනස්. භූමික සිස්ටම් එක මනුෂ්‍ය බුද්ධියෙන් කරන සිස්ටම් එක අපිට හිතලා මේ විදිහ කියලා ඒක මනුෂ්‍ය බුද්ධියෙන් හිතන ඒක තේරුම් ගන්න එක. නමුත් දෙවියන් වහන්සේ ඍජුව වචනය තුළින් සායලි දරවීම තුළින් අනාගත වාක්‍ය තුළින් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා පාවිච්චි කරලා වෙන්න පුළුවන්. සිහිනයක් තුළින් දර්ශනයක් තුළින් ඔබට දෙන දේ වෙන්න පුළුවන්. ඍජුව එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා තුළින් ඔබට දෙවියන් වහන්සේ දෙන්නේ වෙනස් ආකාරයේ පණිවිඩ. උසස් පණිවිඩ. මේ සියල්ල යහපත් පණිවිඩ. නමුත් මේක ඔබට තේරුම් ගන්න බැරි වෙනවා. තේරුම් ගන්න අපහසු වෙනවා ඔබ ආත්මයන් වහන්සේගේ පූර්ණ නැත්තම්. ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ගමන් කරේ නැත්නම් ආත්මයෙන් සිටියේ නැත්නම් ඔබ ආත්මයෙන් ඇවිද්දේ නැත්නම් ඒ නිසා ආත්මයෙන් ගමන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේ සම්බන්ධයෙන් තව විශේෂ පදයක් බලන්න යනවා. යෙසායා පොතේ 55 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9. මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය.
නුබලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේ යැයි ස්වාමීන් වහන්සේ කියනසේක. අහස පොළවට වඩා උස්ව තිබෙන්නාක් මෙන් මාගේ මාර්ග නුබලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුබලාගේ යෝජනාවලටත් වඩා උස්සස්ව තිබේ. බලන්න දෙවියන් වහන්සේ මෙතන කියන මගේ යෝජනා. දෙවියන් වහන්සේ සමාන ඔබට කරන යෝජනා ඔබ හිතන යෝජනා නෙවෙයි. ඔබ ආස ඔබ කැමති ඔබට පහසු යෝජනාව නෙවෙයි දෙවියන් වහන්සේ කරන්නේ. සමහර මං ඔබට ඍජුව එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාවිච්චි කරනවා. නමුත් ඒ යෝජනා ඔබ දැනගන්න ඕනේ. ඒවා එහෙම නෙවුණාට ඔබට පහසු ඔබ ආස ඔබ කැමති දේ නෙවුණාට ඒවා නුඹලාගේ මගේ මාර්ග නොවේ. ඒ උන්වහන්සේ පෙන්නන මාර්ග ඔබ කැමති ඔබට පහසු ඔබට ලේසි ඔබ හිතන ආකාරي මාර්ග නොවෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියන වචනේ අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන්. අහස පොළොවට වඩා උසස්. පොළොව පහළ මට්ටමක තියෙනවා. අහස ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේ මගේ මාර්ගත් මගේ යෝජනා ඊටාම උසස්. ඊටාම ඉහළයි. ඔබට මේ යෝජනා ඉහළයි. උසස් මට්ටමක තියෙන මේවා ඊටාමත් යහපත් කියලා ඔබට පේන්නේ නැහැ. ඔබට දැනෙන්නේ නැහැ. ඔබට හැඟෙන්නේ නැහැ. ඔබට දැනගන්න බැරි වෙනවා ඔබ ආත්මයෙන් ගමන් කරේ නැත්නම්. ඔබ ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා හිටියේ නැත්නම් ඔබ මේව මිස් කරගන්න යනවා. ඔබ මේවා අතපසු කරගන්න යනවා. ඔබ මේවා වර්ධවා වටහා ගන්න යනවා. ඔබ මේවා නොකර ඉන්න යනවා. ඔබ මේවා තෙක් ඔබට ගනුදෙනු කරගන්න ඔබට ඉවසීමෙන් යන්න ඔබට තේරුම් ගැනීමෙන් යන්න බැරි වෙනවා. ඔබ මේ ආශිර්වාද අතපසු කරගන්න යනවා. ඔබ ආත්මයෙන් පූර්ණ නැත්නම් ඔබ ආත්මයෙන් ඇවිත්දී නැත්නම් ඔබ ආත්මයෙන් ගමන් කරේ නැත්නම්. So walking in the spirit is very important. It's extremely important. You have to, as a believer, if you want to be a strong believer, a powerful believer, a powerful minister of the Lord, you must walk in the spirit. ඔබ බලවත් ලෙස සේවය කිරීමට නම් ඒ වගේම ඔබ බලවත් ලෙස සේවය ලැබීමට නම් ඔබත් සේවයක් ලබමින් ඔබ දෙවියන් වහන්සේගේ දේ ලබමින් ආශිර්වාදය උරා ගනිමින් ඔබ ආශිර්වාද එය ලබා ගනිමින් ඔබ උන්වහන්සේගේ උරුමය ලබමින් ඔබත් මේ උරුමය ආශිර්වාදය උන්වහන්සේගේ කැමැත්ත අනිත් අයට කරන්න ඔබ ආශිර්වාදයක් වෙන්න නම් ඊටමත් වැදගත් වෙනවා ආත්මයෙන් ඇවිදීම. මේක අත්‍යවශ්‍ය. මේක ඔප්ෂනල් නෙවෙයි. මේක තියන්න බෑ. මේක බලමු. මේක කමන්න ට්‍රයි එකක් දෙමු පුළුවන් නම් කරමු කියලා තියෙන දෙයක් නෙවෙයි. ඉතින් මම මේකට උදාහරණ ගත්තා. මට මුල් කාලේ දෙවියන් වහන්සේ සමහර කියන කාරණා ඊටම අපහසු වුණා මේවට ඇඩ්ජස්ට් වෙන්න, මේවට ෆ්ලෙක්සිබල් වෙන්න. මේ මටත් කෙන්නටත් අපි දෙන්නටම මේකේ මුල් කාලේ කොළඹ හිටිය කාලයක් අපි ජීවත් වුණා. අපි විවාහ වුණ අලුත අවුරුද්දක වගේ කාලේ. නමුත් උන්වහන්සේ එකපාරට මේ නුවරට එන්න ඕනේ, මහා නුවරට එන්න ඕනේ කියලා කියද්දි මට ඒක තේරුම් ගන්න ඉතා අපහසු වුණා. නමුත් යාශා කරද්දි මේ ආත්මයෙන් පූර්ණ වුණාම මේ ආත්මයෙන් ඇවිදීම නිසා ආත්මයෙන් ගමන් කිරීමට තිබ්බ කැමැත්ත ආසාව ඒක නිසා ශුදාමාසේ කරන කොටගෙන මට තේරුම් ගන්න පුළුවන් වුණා. මම ඒකට යටත් වෙන්න පුළුවන් වුණා. ඒකට කීකරු වෙන්න පුළුවන් වුණා. සමන් උන්වහන්සේට සුදාමාසට ස්තුති කරනවා. මේ දෙවියන් වහන්සේ කාරණා තේරුම් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ තුල තමයි බලන්න අද මේ සේවය ව්‍යාප්ත වෙලා බලවත් වෙලා තියෙන්නේ. මේ සේවය ඔබ ලබන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත කරන්න පුළුවන් වෙලා ඉතින් මේ වගේ සමහරවල්ලාට මුලදී තේරුම් ගන්න බැරුව නමුත් පසු කාලේ අපි ගැඹුරින් තේරුම් ගත්තා. මම ගැඹුරින් තේරුම් ගත්තා. ඇයි මේ උන්වහන්සේ මේ නුවරට මාව ගෙනල්ලා තියෙන්නේ, මහා නුවරට ගෙනල්ලා තියෙන්නේ. කෙනෙක් මාව දෙන්නම මේ මහා නුවර ඇයි කියලා තියෙන්නේ කියලා. ඒ වගේ අපි සමහරට හිතන ආස කැමැති ක්‍රමයේ උන්වහන්සේ පාවිච්චි වෙනස්ම ක්‍රම පාවිච්චි කරන නමුත් මේ සියල්ල මේ වචනේ තියෙන බලන්න අහස පොළොවට වඩා උස්ස තිබෙනක් මේ මගේ යෝජනා, මගේ කාරණා, මගේ මාර්ග උසස් අන්න එක මතක තියාගන්න කියලා. ඉතින් ඒ වගේම මම මෙතන කිව්වා ඔබ එහෙම මේක දැනගත්තේ නැත්තම් මේ ලෝකේ ක්‍රමේ වෙනස් නමුත් දෙවියන් වහන්සේ ක්‍රමය උසස් කියලා
ඒ වගේම දෙවියන් වහන්සේ මේ මනුෂ්‍ය බුද්ධියේ ක්‍රියා කරන විදිහට, මනුෂ්‍යයා ක්‍රියා කරන විදිහට, භූමික මනුෂ්‍යයා ක්‍රියා කරන විදිහට ලෝකයේ සිස්ටම් එකට නෙවෙයි ක්‍රියා කරන්නේ. උන්වහන්සේ වෙනස්ම ආකාරයකට. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ක්‍රියා කරන විදිහට ක්‍රියා කරන්නේ. උන්වහන්සේ වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. ඉතින් තවත් දෙයක් කිව්වොත් දෙවියන් වහන්සේ සමහරලාට අපි සමහර වෙලාවට පුරුදු වෙලා ඉන්නවා අපි ආශා කරද්දී අපි දෙයක් හිතාගෙන මේ දේ මේ විදිහට වෙන්න ඕනේ ඒකට යාචනා කරනවා. නමුත් නැහැ. එහෙම නෙවෙයි යාචනා කරන්න. මේ දේ මේ විදිහටම වෙන්න ඕනේ කියලා නෙවෙයි. ස්වාමිනී මේ කාරණාව මේ දේ මේ විදිහට වෙන එකද ඔබගේ කැමැත්ත? මම මෙලෙස කරන එකද ඔබගේ කැමැත්ත? අන්න එහෙමයි යාචනා කරන්නේ. අපි එක දෙයක් අල්ලගෙන මේ විදිහට වෙන්න ඕන. මේක මගේ කැමැත්ත ස්වාමිනී ඒකට ඔබ වහන්සේ කරුණාව දෙන්න. ඒකට අනුග්‍රහය දෙන්න. ඒකට උදව් කරන්න කියලා බොහෝ කාරණාවලදී ඔබට දැන් මතක් වෙනවාදී ඔබ යාචනා කරන විදිය, ඔබ යාචනා කරන කාරණා සම්බන්ධයෙන් ඔබ මෙහෙම නේද කරන්නේ? ඔබ වෙනස් කරගත යුතුයි. ඔබ යාචනා මමත් ඒ විදිහට මුලදී යාචනා කරා. ජීවිතේ කාරණා සම්බන්ධයෙන්, සේවයේ කාරණා සම්බන්ධයෙන්, පවුලේ කාරණා, හැදහිලිවන්තයන් එක ගනුදෙනු කරනකොට සේවයේ ඒ කාරණා සම්බන්ධ බොහෝ වෙලාවට මගේ ආසා විදිහ, මම කැමති විදිහ, මට ලේසි විදිහ ගැන මම දෙවියන් වහන්සේට කියලා මම ආශා කරනවා. ඒකට කරුණාව අනුග්‍රහය උදෙසා උන්වහන්සේගේ මඟ පෙන්වීම. නමුත් ඒක නෙවෙයි කළ යුත්තේ. ඔබ කාරණා උන්වහන්සේට කියලා උන්වහන්සේත් එක්ක බෙදා ගන්න ගමන්, කතා කරන ගමන් ඒ කාරණා සම්බන්ධයෙන් ඔබේ රැකියාවේ, ඔබේ පවුලේ, ඔබේ දෙමාපියන් සම්බන්ධ, ඔබේ සේවයේ සම්බන්ධ, ඔබේ අත්වැඩේ සම්බන්ධ උන්වහන්සේ කතා කරනෝනේ, ආශා කරනෝනේ ස්වාමිනී මේ කාරණාව සම්බන්ධ මේ මගේ ජීවිතේ, මගේ සේවයේ, මගේ පවුලේ, තමයි මගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් ඔබගේ කැමැත්ත මොකක්ද? ඒ කැමැත්ත ඔබ මට එළිදරව් කරන්න, මට වචනය තුළින්, දර්ශන තුළින් කතා කරන්න. එහෙම නැත්තම් ස්වාමිනී ඔබගේ මනුෂ්‍යයා මට පාවිච්චි කරන්න, මට ඔබ වහන්සේගේ මනුෂ්‍යාව, ඔබ මට දීලා තියෙන නායකයව පාවිච්චි කරන්න, ඔබට දීලා තියෙන නායකය වෙනුවෙන් ඔබ යාචනා කරනවා. ඔව් වෙනුවෙන් යාචනා කරන්න පටන් ගන්න අද ඉඳලා. ඒක හිතා වැදගත්. ඔබ එන්නේර වෙනුවෙන් ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන නායකයෙක්, ආත්මික නායකයෙක්, ඔහු වෙනුවෙන්, ඔය ඇය වෙනුවෙන් මේ පත් කරලා තියෙන කෙනා දෙවියන් වහන්සේ තමයි පත් කරන්නේ. අනුමැතිය දෙන්නේ එක ස්වර්ගීක අනුමැතියක්, ස්වර්ගීක අපොයින්ට්මන්ට් එකක්. ඔබට දෙවියන් වහන්සේ වැරදිලා ඔබේ ජීවිතයට, ඔබේ සේවයට නායකයෙක් වන්නේ නැහැ. appointed and anointed leaders ලා ඒ බලවත් දේව දාස දෙවියන් වහන්සේගේ මිනිස්සු ඔබට ඒ වන්නේ. දෙවියන් වහන්සේ එක්තරා ඒ ඔබගේ ආත්මික තලවලදී, ඔබගේ ජීවිතයේ ආත්මික ස්තරවලදී, තලයන් වලදී ඔබ තව තලයක් ඉහළට දාන්න, ඔබ තව අධියරක් ඉහළට ගෙනියන්න ඕන වුණාම එක්තරා කාලයන් වලදී, ඍතු වලදී දෙවියන් වහන්සේ වෙනස් නායකයෝ, බලවත් නායකයෝ, බලවත් දේවදාසයෝ ඒ කාල පරිච්ඡේදය අනුකූල උන්වහන්සේ පාවිච්චි කරනවා. ඉතින් මේ නායකයාව ඔබ දෝතින්ම ඔබ බාර ගන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ සිත ඇතුව පිළිගන්න ඕන. නමුත් ඒ වගේම ඔහු කියන කාරණා ඔබ තේරුම් ගන්න ඕනේ. ආත්මිකව විමසන්න ඕනේ. මේක කරගන්න බැරුව යනවා. ඔබ ඔහුවත් මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. ඔබ වැරදියට තේරුම් ගන්න යනවා. ඔබට තේරුම් ගන්න බැරි වෙනවා. ඔහු තුලින් දෙවියන් වහන්සේ දෙන පණිවිඩ, ඔහු තුලින් දෙවියන් වහන්සේ දෙන එළිදරව් වීම ඔබ ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණේ නැත්තම් ආත්මික කාරණා තේරුම් ගන්න බෑ. ඒ නිසා ඔබ ආශා කරන ඔබ ආත්මිකව මේ දේවල් විමසන්න ඕනේ. ආත්මිකව මේ දේවල් තේරුම් ගන්න ඕනේ. ආත්මිකව මේ දේවල් උරා ගන්න ඕනේ, ඇබ්සෝබ් කරගන්න ඕනේ ඔබ තුළට. ඉතින් මේකට ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතිව සිටීම අත්‍යවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබට තියෙනවා කියලා තියෙනවා දේව වාසනේ. මේ විදිහට කරොත් ක්‍රිස්තුස් වහන්සේගේ සිත ලබා ගන්න කොහොමද ඔබ යාචනා කරන? දෙවියන් වහන්සේ කැමති මම ඉස්සෙල්ලා මේ යාචනා සම්බන්ධයෙන් කියමින් සිටියේ. යාචනා කරද්දී ඔබ මේ කාරණා සම්බන්ධයෙන් යාචනා කරන, ඔබ මං කිව්වා ආත්මික නායකයෙක් ඔබ යාචනා කරන. ඒ වගේම ඔබට ඍජු වෙන පණිවිඩ, මේ ආත්මික නායකයාගෙන් එන පණිවිඩ වලට කීකරු වෙන්න කොහොමද බැරි වෙන ඔබ ඒක තේරුම් ගත්තේ නැත්තම්. ඔබට දෙවියන් වහන්සේ කැමැත්ත කීකරු වෙන්න බැරි වෙන ඔබ තේරුම් ගත්තේ නැත්තම්.
ඒ නිසා ඒකට කීකරු වෙන්න එක තේරුම් ගන්න ඔබ ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා යාශා කරද්දී මේ කාරණා මෙහෙම මවට ආස විදිහට මට ඕන විදිහට මම හිතන විදිහට නෙවෙයි යාශා කරන්න ඔබ මගේ ස්වාමිනී මගේ කැමැත්ත මේක මගේ කාරණාව මේක ඔබ වහන්සේගේ කැමැත්ත මොකක්ද ස්වාමිනී මට පෙන්නන්න මම කැමති ඔබ ඉන්න තලයේ ඔබ සේවේ තලයේ හෝ ඇදහිලිවන්තයෙක් ලෙස ඔබ ඉන්න අධීරයේ ඔබ ඉන්න මට්ටමේ ඔබට තේරුම් ගන්න අපහසු නම් ඔබ යාචනා කරන්න ස්වාමිනී මේකට මගේ නායකයව මගේ වහන්සේ වෙලා තියෙන මගේ ආත්මික නායකයව මගේ පාස්ටර් සුලින් ඔබ කතා කරන්න ස්වාමිනී මට ඒක ඔබ ස්ථීර කරන්න ඔබ මට මේක තහවුරු කරන්න මේක ඔබ වහන්සේ කැමැත්ත කියලා මම කමන්නේ නැහැ ස්වාමිනී මම අමාරු නම් මම කරනවා මට ඕනේ ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නයි ඔබ වහන්සේගේ සැලැස්ම මගේ ජීවිතේ ඉෂ්ට සිද්ධ වෙන්නයි මොකද මම දන්නවා ඒ සියල්ල යහපත් මාර්ග ඒවා උසස් කාරණා කියලා මම දන්නවා අන්න ඒ ආකාරයෙන් ඔබ යටත් මොක මේක දෙවියන් වහන්සේගේ කැමැත්තයි ස්වාමිනී මට වෙන්න ඕනේ ඔබ වහන්සේගේ කැමැත්තයි ඒ නිසා මම කැමති යටත් වෙන්න මම කැමති කීකරු වෙන්න මට තේරුම් ගන්න උදව් කරන්න මේ ආත්මික කාරණා ස්වාමිනී මේ නායකයා තුලින් මට කතා කරන දෙයට කීකරු වෙන ස්වාමිනී මට කතා කර එළිදරව්ව දෙන්න අනාගත වාක්‍ය දෙන්න ඔබ වහන්සේගේ පොරොන්දු දෙන්න ඒවා අල්ල ගන්න මට කරුණාව දෙන්න අනුග්‍රහය දෙන්න මම මේක කරන්න කැමති මම දන්නවා මේවා යහපත් යෝජනා මේවා යහපත් මාර්ග මේවා උසස් යෝජනා මේවා උසස් මාර්ග කියලා මම පිළිගන්නවා ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්තම මට නිරන්තරයෙන් පෙන්නන්න කියලා අන්න එහෙම යාචනා කරන්න පටන් ගන්න ඔබට දෙවියන් වහන්සේ වෙනස්ම තලයකට අද දවසේ අපි පණිවිඩය තුලින් ගෙනියනවා මට ඒක විශ්වාසයි ඔබ උසස් තලයකට වෙනස් තලයකට ඔබගේ ඇදහිල්ලේ ගමනේ ඔබගේ සේවයේ වෙන්න පුළුවන් ඉහළට ඉදිරියට ඔබ යන්න පටන් ගන්න ඔබ සීග්‍රෙන් ඔබ ඉහළට ඉදිරියට යන්න පටන් ගන්නවා මේ වචනය නිසා ආත්මය නැමදීම walking in the spirit is very important මම වචනේ ඔබට ඒක පෙන්නුවා එපිස සමාවෙන්න යසාය 55:8-9 පද තමයි මම දැන් ගත්තේ පළමුව මම ගත්තේ 1 කොරින්ති 2:14 සහ 16 ඉතින් ආත්මේ නැවිදීම කොයිතරම් වැදගත්ද ආත්මික ඇවිදිනවා කියන ක්‍රිස්තුවාසික සිත ඇතිව සිටීම ක්‍රිස්තුවාසික සිත ඇතිව ඉන්නවා කියන්නේ ඔබට මේ ලෝකයේ දෙස ක්‍රිස්තුස් වහන්සේ බැලුවසේ උන්වහන්සේ ආත්මයන් වහන්සේගේ පූර්ණ වෙලා ශුද්ධාම වහන්සේගේ පූර්ණ වෙලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගෙන සියලු කාරණා උන්වහන්සේ විමසලා බැලුවා. උන්වහන්සේ භූමික පොළොව මට්ටමේ මිනිස්සයා සිතන විදිහට උන්වහන්සේ හිතන්න ගියා නම් උන්වහන්සේකට යක්ෂයාට රැවටුණා නම් ලෝකයේ එන කාරණා වලට උන්වහන්සේ ආවුණා නම් උන්වහන්සේ දෙවියන් වහන්සේ කැමැත්ත යටත් උනේ කීකරුනේ නැත්තම් අද අපිට ගැලවීම නැහැ. අද අපිට මිදීම නැහැ. පොඩ හිතලා බලන්න මේක ගැඹුරු දෙයක් උන්වහන්සේ කුරුසයට ගියා උන්වහන්සේ දෙවියන් වහන්සේ කැමැත්තට කීකරු වෙලා උන්වහන්සේ අපිට ලේ වැගිරුවා අවසානයේ උන්වහන්සේ දින 3කින් උත්තාන වුණා උන්වහන්සේ දෙවියන් වහන්සේ ඉහළම නාමය දුන්නා යේසුස් කියන ඉහළම නාමය ඒ තුල තමයි අපිට මේ මිදීම අපිට සුවය ජයග්‍රහණය සමාදානය නිදහස් සියල්ල තියෙන ක්‍රිස්තුස්ගේ සිත උන්වහන්සේ සිත තබාගෙන තිබූ ආකාරය උන්වහන්සේගේ ආත්මික මට්ටමේ ලෙවල් එක දෙවියන් වහන්සේත් එක්ක තිබ්බ සම්බන්ධතාවය. ඒ වගේ අද අපි ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව තමයි මේ ලෝකේ ගමන් කරන්න ඕනේ. ලෝකේ සිත ඇතිව මනසේ බුද්ධියෙන් අපිට ගමන් කරන්න බෑ. එතකොට ඔබ බාගෙට මේ දෙවියන් වහන්සේගේ ආශිර්වාද අල්ල ගන්න යන්නේ. දෙවියන් වහන්සේගේ උරුමෙ ඔබට සම්පූර්ණත්වයට එන්න බෑ. බහුලත්වයට ඔබට එන්න බෑ. සුපර්නැචරල් ලයිෆ් එකකට එන්න බෑ අපට සම්පූර්ණ ජීවනය උන්වහන්සේගේ ලබන්න බෑ ජීවනය කියන වචනේ තේරුම ක්‍රිස්තුවාසී තුල ජීවිතේ ඒ සම්පූර්ණත්වයට එන්න බෑ ඔබ හිතුවට ඔබ භාණ්ඩ වලින් භූමිකව ඔබ මුදල් වලින් ඔබ ප්‍රොපර්ටි මොකද්ද වස්තුවෙන් වෙන්න පුළුවන් ඔබට ඒ දේවල් වලින් සමාට වෙන්න පුළුවන් ඔබ හිතනවා මම මේ ලෙවල් එකට ඇවිල්ලා ඉන්නේ මම මේව ලබලා තියෙන්නේ නැහැ නමුත් ආත්මික කාරණා වෙනස්
දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා වෙන්න ඔබගෙන් ඒ දේවල් ඔබට ලබා දීලා ඒ වගේම ඔබ ජීවිතයේ උසස් තැනක තියලා නැත්නම් ඔබ ඉන්න ස්ථානයේ ස්ථාවරයේ ඔබගෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන වෙනස් වෙන්න පුළුවන්. ඔබ හිතුවට මේක උසස් මේක යහපත්. නමුත් දෙවියන් වහන්සේ ඊට වඩා යහපත් දෙයක්. ඊට වඩා උසස් දෙයක් ඔබ වෙනුවෙන් තෝරගෙන ඔබට සැලසුම් කළා. ඔබ ඒක මිස් කරලා වෙන්න පුළුවන්. ඒක නිසා යාචනා කරද්දී මොකද දෙවියන් වහන්සේ කැමැත්ත යාචනා කරන්න ඔබ මේ ආත්මික මට්ටමට ගෙනල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇති ඔබ ජීවිතයේදී ඔබ තුලින් සුභාරංචි යන එක, මනුෂ්‍ය ගැලවීමට එන එක, ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන එක, ක්‍රිස්තුස් වහන්සේව දැන අඳුන ගන්න එක, ඒ තුල දෙවියන් වහන්සේ මහිමයට ගෞරවයට පත් වෙන එක. ඒකට තමයි ඔබ සියලු දෙනාම උන්වහන්සේ තියලා තියෙන මේ පොළවේ ඉඩ වැඩි නිසා නෙවෙයි, ඔබ සියලුම දෙනාට මේ වචනේ ආසන සියලුම දෙනාට දෙවියන් වහන්සේ සැලැස්මක් දීලා තිනවා. මේ ඒ සැලැස්ම ඔබ තේරුම් ගන්න ඕනේ. මේ සැලැස්ම ආත්මයෙන් විමසන්න ඕනේ. මේවා ආත්මික කාරණා විමසන්න ආත්මයෙන් ඇවිදින්න සුදාමාංශය අවශ්‍යයි. සුදාමාංශයෙන් පූර්ණ වෙන්න ඕනේ. ඉතින් අද පටන් ඔබ සිතන්න මේ ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුළු ඔබ ජීවත් වෙන ඒ සිත ඇතුළු ක්‍රිස්තුස් වහන්සේගේ සිත මම කියන එක ඔබට පුළුවන් මේක සිතන්න මේක මවා ගන්න මොන විදිහකටද කියලා මේ ඔබගේ බොලේ බ්‍රේන් එකේ මනසේ තියෙන මේ මනස අද එළියෙන් තියලා ඒ සිතන විදිහ ඔබගේ යෝජනා කාරණා ඒක පොඩ්ඩක් එළියෙන් පැත්තකින් තියලා මේක අර කම්පියුටර් එක හાર્ඩ් ඩිස්ක් එක ඒක ගලවලා එළියෙන් තියලා ඔබ ආද ඒකට ෆික්ස් කරගන්න. මොකද්ද මොන හાર્ඩ් ඩිස්ක් එකද මොන ෆික්ස් කරගන්න ඔබේ මනස අයින් කරලා බුද්ධිය අයින් කරලා ඔබ දාගන්න ක්‍රිස්තුස් වහන්සේගේ සිත. ක්‍රිස්තුස් වහන්සේගේ මනස අද ෆික්ස් කරගන්න ඔබට. ඔබ දාගන්න ඒක ඔබ තුලට. කොහොමද දාගන්න සුදාමාංශේ කරන කොටගෙන. ආත්මයන් වහන්සේගේ පූර්ණ ඊළඟ ක්‍රිස්තුස් වහන්සේ සිතුවස්සේ උන්වහන්සේ කොහොමද මේ කාරණාවලට මුහුණ දුන්නේ. එතකොට මේ ලෝකේ කාරණාවට ඔබ මුහුණ දෙන්න ක්‍රිස්තුස් වහන්සේ සිතුවා වගේ හැමදේම ක්‍රිස්තුස් වහන්සේ දේවල් දෙස බැලුවාසේ බලන්න ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේකට ඔබට සුදාමාංශේ උදව් කරන්න යනවා. සුදාමාංශේ කරන කොටගෙන ඔබ ලෝකේ කාරණාවලින් ජය ගන්න යන ඔබේ අභියෝග සියල්ල මේ වගේම ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ තියලා සිට සැලැස්මෙත් කොට ඉෂ්ට වෙන්න යනවා. උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතය තුළ ඉෂ්ට වෙන්න යනවා. ඔබ ආශිර්වාද ලබලා තිනවා විතරක් නෙවෙයි. ඔබ ආශිර්වාද ලබන්න යනවා විතරක් නෙවෙයි. ඔබ තුලින් බොහෝ මිනිස්සු ආශිර්වාද ලබන්න යනවා. ඒක තමයි දෙවියන් වහන්සේ කැමති. බොහෝ මිනිස්සු ඔබ තුලින් දෙවියන් වහන්සේ මම දැන අඳුර ගන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේව දැන අඳුර ගන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙතට යනවා. බලන්න කොච්චර දෙයක්ද ඔබ ආශිර්වාද ඔබ ලබනවා. සේම ඔබවත් ඔබවත් අන් මනුෂ්‍යර ආශිර්වාද වෙන්න තමයි දෙවියන් වහන්සේ මේ ලෝකෙ බෝ තියලා තියෙන. ඉඩ වැඩි නිසා නෙවෙයි. ඔබ උන්වහන්සේගේ විශේෂ සැලැස්මකට ඔබ සමහරට අඩු වයසේ වෙන්න පුළුවන්. ඔබ වැඩි වයසේ ඔබ වයස ප්‍රශ්නෙට නමුත් මේ අඩු වයසේ අය වැඩි වයසේ සියලුම දෙනා මේ වචනේ ඔබ අද අසනවා නම් ඔබ විශේෂ කෙනෙක්. ඔබ ස්පෙસિෆික් නිශ්චිත මිනිස්සෙක් දෙවියන් වහන්සේ. ඔබ සමහරට හිතුවට මම තවත් එක කෙනෙක් විතර කියලා නෑ වරද්ද ගන්න එපා. දෙවියන් වහන්සේ ඔබ සැලසුමක් ඇතිව උන්වහන්සේ මේ පොළවේ මේ කාලෙදී ඔබව ඔය ඉන්න ප්‍රදේශයේ ඉන්න ස්ථානයේ ඉන්න වයසේ ඉන්න රැකියා ස්ථානයේ වෙන්න පුළුවන්. ඉන්න ගමේ ඉන්න නගරේ ඉන්න රටේ ඔබ තියලා තියෙන්නේ. තේරුම් ගන්න එක විශේෂ උන්වහන්සේගේ සැලැස්මක්. උන්වහන්සේ කැමැත්ත තේරුම් ගන්න ඔබ ආශිර්වාද උන්වහන්සේගේ ලබනවා සේම ඔබ බලවත් වෙනවා ශක්තිමත් වෙනවා සේම ඔබත් තව කෙනෙක්ට බලවත් වෙන ශක්තිමත් වෙන්න ක්‍රිස්තුස් වහන්සේව අඳුරලා දෙන ක්‍රිස්තුස් වහන්සේ ගැන කියන්න ඒ දන්නේ නැති කෙනෙක් නම් කියන වගේම දන්න අයවත් ශක්තිමත් කර බලවත් කෙනෙක් තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඇතුව ආත්මයෙන් ඇවිදින්න. ආත්මයෙන් ගමන් කරන්න ඔබට යේසු පිහිටයි.